නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි, තෙරුවන් සරණයි පින්වතුනි. අද පින්වත් සෑම සිළු දෙනා සමගම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ, දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයක් පවතින කාලයක ඒ භාග්‍යවතුන් වහන්සේව සිහි කරලා යමෙක් හදවතින් වන්දනාවක් කරනවාද, අත් දෙක එකතු කරලා උන්වහන්සේව සංකේතවත් කරන චෛත්‍යයකට, බෝධියකට, පිළිම වහන්සේ නමකට හෝ වන්දනා කරනවාද, ඒ වන්දනාව සසර විමුක්තිය සලසා ගන්නත්, ඒ වගේම තමයි සංසාර විමුක්තිය සලසා ගන්න තාක්කල් සසර සුගතිගාමී වීමටත් යහපත් අත්බැව් වලින් යුක්තව මේ සසරේ ගමන් කරනවා නම් ඒ ගමන් කිරීමට කොහොමද උපකාර වෙන්නේ කියන අර්ථයත් පෙන්වන්නත්, ඒ වගේම අපේ මේ ලංකාද්වීපයේ, මේ ශ්‍රී ලංකාවේ අවුරුදු 1700කට විතර පස්සේ, අවුරුදු 1600කට 700කට විතර පස්සේ අනුරාධපුරයේ ජේතවනාරාමය කියන මහා චෛත්‍යයෙන් පස්සේ විශාල නිර්මාණයක් විදිහට මේ ඊයේ පෙරේදා මේ ඉල් පුරපසළොස්වක පොහොය දවසේ විවෘත කරන්නට යෙදුණු ඒ සඳහිරු සෑය කියන චෛත්‍ය රාජෝත්තමයාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වන්නට යෙදුණු ඒ චෛත්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පින්කම සම්බන්ධවත් අපිට අත්දකින්නට ලැබුණු යම් යම් අත්දැකීම් කිහිපයක් පෙරදරි කරගෙන අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා ධර්මානුශාසනාව සිද්ධ කරන්න. මූලික වශයෙන්ම මට අද ඇත්තටම කියා ගන්න ඕනේ කාරණාව තමයි, සමාජ මාධ්‍ය වල අපි දැකපු දෙයක් තිබ්බ පහුගිය කාලේ මගේ පින්වතුනි. ඒ තමයි මේ නිර්මාණය වෙන්නේ චෛත්‍යයක් නෙමෙයි, මේක වෙන අර්ථකථන දීගත්ත වෙන වෙන පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් වලට නිර්මාණය කරපු මේක යම්කිසි ස්මාරකයක් කියන තැනින් විවිධාකාර අර්ථකථන දෙන ස්වභාවයක් මම දැක්කා. ඒ ඔක්කොම අර්ථකථන දෙන්න සමාජයට අයිතියක් තියෙනවා. මොකද සමාජය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ භාෂණයේ නිදහස තියෙන නිසා ඕන කෙනෙක්ට ඕන දෙයක් විවේචනය කරන්න පුළුවන්. ඒකට අපිට ඒ අයිතියට අත තියන්න අපිට අයිතියක් නැහැ. ඒක එහෙම මම කරන්න යන්නෙත් නැහැ. නමුත් මගේ පින්වතුනි, මේ සෑය නැත්තම් මේ චෛත්‍ය නිර්මාණය වෙන්නේ අපේ ලංකාවේ තිබිච්ච යුද්ධයක් ඉවර වෙලා මීට දශකයකට විතර කලින් ඒ යුද්ධය නිමා වෙනවා.
ඉන් අනතුරුව ඒ යුද්ධයට සහසම්බන්ධ වෙච්ච සියලුම දෙනා සිහි කරලා සතුරු මිතුරු දෙපාර්ශ්වය වෙනුවෙන්ම ඒ යුද්ධයෙන් මිය ගිය හැම කෙනෙක්ටම යහපතක් වේවා පුණ්‍යානුමෝදනා වේවා ඒ අර්ථයෙන් මේ චෛත්‍ය බුද්ධ ශාසනයට පූජා වේවා කියන හැඟීමෙන් තමයි ඒ චෛත්‍ය නිර්මාණය වෙන්නේ. මොකද ඒ ධාතු ගර්භය තුල තැන්පත් කළා වූ ගල් පුවරුව තුල මේක සඳහන් කරලා තියෙනවා. සතුරු මිතුරු දෙපාර්ශ්වයෙන්ම මියගිය සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා වෙන්න කියලා තමයි මේ චෛත්‍ය බුද්ධ ශාසනය උදෙසා පූජා කරන චෛත්‍යයක් විදිහට මේ චෛත්‍ය නිර්මාණය වෙන්නේ කියන අර්ථය. ඉතින් මේ අර්ථ නොදන්න, මේ හැඟීම නොදන්න, මෙහි අර්ථ විවරණයක් නොදකපු පිරිස් සමහර වෙලාවට දේශපාලනික, ආර්ථික, සමාජීය, සංස්කෘතික අර්ථයන්ගෙන් මේවා දිහා බලලා විවිධාකාර විවේචනයන්, පහර ගැසීම් මේ දේවල් කරන්නට පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත, ඒගොල්ලෝ විසින් කරගන්න කර්ම. ඒ සියලුම අර්ථයන් වලට එහා ගිහිල්ලා අපි ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් තූප නිර්මාණයක් කළොත් ඒකේ තියෙන වටිනාකම කොච්චරද කියන එකත්, ඒ වගේම මේ තෙරුවන ජීවමාන කරගන්නට මේ ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්ගේ තියෙන වටිනාකම කොච්චරද කියන එකත් විවරණය කරගෙන ඒ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළන්ට යෙදුණු ධර්ම විනය තමන්ගේ ජීවිතය තුළින් ප්‍රගුණ කරගන්නට අපිට වට පරිසරය සකසා ගන්නට හේතු වෙන විදිහ, විග්‍රහ වෙන විදිහේ අර්ථයක් ධර්මයක් අද දේශනා කරන්නට හිතුවා. මගේ පින්වතුනි, මේ පුංචි ලංකාවේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ජීවමාන වුණාට පස්සේ ඔගොල්ලෝ දන්නවා බුදුරජාණන් වහන්සේට මුලින්ම මුණ ගැහිච්ච උපාසකයෝ දෙන්න තමයි තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයෝ. මේ දෙන්න ලංකාවාසී පුත්‍රයෝ දෙන්නෙක්. මේ දෙන්නට බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් හම්බ වෙනවා. ඒ කේශ ධාතුන් ගෙනල්ලා ලංකාවේ ගිරිහඬු සෑය කියලා සෑයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ලංකාදීපයට බුදු පියාණන් වහන්සේගේ ආගමනයන් පස්සේ අපි දන්නවා මහියංගන චෛත්‍ය, කැලණි චෛත්‍ය, ඒ ආදී වශයෙන් චෛත්‍ය නිර්මාණය වෙනවා. ඊට පස්සේ අනුරාධපුර යුගයේ මිහිඳු හිමියන්ගේ පැමිණීමත් එක්ක තූපාරාමය, ඒ වගේම අනාගතයේ මහා සෑය නිර්මාණය වෙන ස්ථානීය ලකුණු වෙනවා. ඉතින් මේ සමස්ත අර්ථات එක්ක මගේ පින්වතුනි, මේ භූමිය අතීතයේ ඉඳලම තෙරුවන උදෙසා කැපවෙච්ච, භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ ඉඳලම තෙරුවන උදෙසා කැපවෙච්ච භූමියක්. ඉතින් මේ ලංකාත් භූමිය 9 වතාවක් රජවරු පූජා කරනවා ශාසනයට. ඒ බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, මහා සංඝරත්නය කෙරෙහි ඇතිවෙච්ච මහා චිත්ත ප්‍රසාදය මුල් කරලා තමයි, මේ මහා ගරු ගුණය මුල් කරලා තමයි මේ භූමිය සාංගිකව පූජා කරන්නේ. එතකොට මේ සාංගික වෙච්ච භූමියක් උඩ ඉඳගෙන තමයි ඕගොල්ලෝ අපි හැමෝම මේ කටයුතු කරන්නේ. දැන් මෙතන අනේ දේශපාලනික අර්ථ ගන්න එපා. එහෙම කොහොමද හාමුදුරුවනේ? සංස්කෘතික ඊට වගේම නෛතික අර්ථ ගන්න එපා. එහෙම කොහොමද හාමුදුරුවනේ? අපේ ඉඩම් අපි සල්ලි දීලා නැගත්තේ මේවා සාංගික භූමි නෙමෙයිනේ කියලා කියන්නේ. ඇත්ත. ඔබ හැමෝම ඉන්නේ ඔබට හිමි වෙලා තියෙන භූමිය වල තමයි ඔබ ඉන්නේ. හැබැයි මගේ පින්වතුනි, අපි මතක තියාගන්න ඕනේ මේ භූමිය, මේ ලංකාද්වීපයේ කියන භූමියම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්, සංඝයාගේ ගුණය රකින්නට, තෙරුවන් ගුණය ආරක්ෂා කරන්නට කැපවෙච්ච රටක්. ඒ රට තුල අද කොහේ හෝ තැනක චෛත්‍යයන් වහන්සේ නමක් ඉදි වෙනවද? බෝධීන් වහන්සේ නමක් රෝපණය කරනවද? පිළිම වහන්සේ නමක් සකස් කරලා වන්දනාමාන කරනවද? ඒවා දිහා අපි බලන්න ඕනේ වපර ඇහැකින් නෙමෙයි. අපි බලන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේට ගරු ගුණයක් දක්වන්නට, තෙරුවන කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා කියන හැඟීම. මගේ පින්වතුනි, මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මට පුංචි කාලේ ඌමනාව තිබ්බට ඉගෙන ගන්න. ඒ ධර්මය මම ඉගෙන ගත්තට මට ධර්මය දැනෙන්න ගත්තේ බොහෝම හිමින්. මම හැමදාම කියනවා, මේ කතාව කියාගෙන යනකොට මම ගොඩක් වෙලාවට කියනවා මම බොහොම පොඩි කාලේ පැවිදි වෙච්ච කෙනෙක් නෙමෙයි, මම තරුණ කාලේ පැවිදි වුණේ. හැබැයි
පොඩි කාලේ ඉඳලා මේ බුදුහාමුදුරන්ගේ විශේෂත්වයක් තියෙනවා කියන එක මගේ හදවතට දැනුණා. ඒක ආච්චි අම්මලා කියපු නිසාවත්, දෙමාපියෝ කියපු නිසාවත්, නැත්නම් පන්සලේ හාමුදුරුවෝ කියන නිසාවත්, කවුරුත් කියන නිසා නෙමෙයි, මටම දැනිච්ච දෙයක්. සසරේ මොකක් හරි පුරුද්දක් නිසා වෙන්නේ නැති. හැබැයි ඒකට මට ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ අනුශාසනාව උපකාර වුණා. ඒ වගේම තමයි පුංචි කාලේ අපේ දහම් පාසල්වල ගුරුවරු අපිට කියලා දුන්න බුද්ධ චරිතය සම්බන්ධව බුදුහාමුදුරන්ගේ ගුණ, ඉවසීම, කරුණාව මේ දේවල් ගැන උනා ඒ ඇත්තෝ අපිට කියලා දුන්න දේවල් උපකාර වුණා. මේ හැම දෙයක් එක්කම මේ වගේ රටක ඉපදිලා මේ ධර්මීය විනය ප්‍රගුණ කරගන්න ලැබිච්ච එක ගැන මම හැමදෙස්සම අදටත් ඇත්තටම පුදුමාකාර සතුටක් තියෙනවා. එහෙමයි කියලා මම ප්‍රාර්ථනා කරන්නේ නැවත මේ රටවල ඉපදෙන්න කියලා. පතන්නේ එකම කාරණාවයි මේ වැඩේ සංසාරේ ඉවර වෙන්න ඕනි කියන කාරණාව. එතකොට ඒ අර්ථයෙන් මේ ගමනේ යනකොට පහුගිය කාලේ මම දැකපු දෙයක් තමයි අපේ ඉතිහාසයේ අවුරුදු 1700කට විතර පස්සේ ජේතවනාරාමයේ කියන මහා චෛත්‍ය හැදුවට පස්සේ ලංකාද්වීපයේ විශාල චෛත්‍යයක් නිර්මාණය වුණා. ඒක තමයි මම දැන් ඉස්සෙල්ලා කියපු සඳහිරු සෑය. මේ සෑය යම් යම් අවස්ථාවලට දායක වෙන්න අපිටත් අවස්ථාව ලැබුණා. අපි ප්‍රසිද්ධියේ නැතු වුණාට අපි ගිහිල්ලා අපිට පුළුවන් විදියට විශේෂයෙන්ම අවසානයේ මේ ඊයේ පෙරදත් ඒ සෑයේ කටයුතු වලට වැඩ උපකාර කරන්න අවස්ථාවක් හම්බුණා. ඒ හැම අවස්ථාවකදී දැකපු දෙයක් තමයි එතන හිටපු දරුවෝ ඒ කටයුත්තට එකතුලා හිටපු රණවිරු දරුවෝ, ඒ වගේම තමයි ඒ කටයුත්තට සම්බන්ධ වෙච්ච ගිහි පිරිස් හරිම සද්ධාවකින් ඒ කටයුතු කළේ. ඒ ඇත්තෝ පුදුමාකාර සාදු සිතකින් සාදු නාදයකින් තමයි මේ හැම හැඟීමකින් යුක්තවමයි ඒ කටයුතු කාරණාවන් සිද්ධ කරන්නට යෙදුනේ. ඒ ඔක්කොටම එහා ගිහිල්ලා මගේ ජීවිතේ මට දැනෙච්ච දෙයක් මම කියනනම් ඒගොල්ලන්ගේ සද්ධාව මට මනින්න තේරෙන්නේ නැහැ. නමුත් මට දැනෙච්ච දෙයක් තමයි මට සසර දුක කියන එක පරේක්ෂණය කරගෙන යන ගමනේදී මට හිටපු එකම පිළිසරණ බුදුහාමුදුරුවෝ, උන්වහන්සේගේ ධර්මය, මේ බුද්ධ රත්නය වෙනුවෙන්, ධර්ම රත්නය වෙනුවෙන්, මහා සංඝ ගුණය වෙනුවෙන් අනේ මේ වගේ චෛත්‍යයක් හැදිලා පූජා වෙන එක මොන්න තරම් වටිනවාද කියන එක. මේ සංසාරයේ නැමැති රණ භූමිය මැද්දේ අරණක් වෙන්නට, සංසාරයේ නැමැති රණ වැඩපිළිවෙලෙන් නිදහස් වෙන අරණ්‍යගත වීම පිණිස, සසරින් එතර වීම පිණිස නිර්මාණය වෙන මහා තූපයක් නේද මේ තියෙන්නේ. ඒ ගමන යන්න අර්ථවත් කරන සංකේතයක් නේද මේ නිර්මාණය වෙන්නේ කියලා පුදුමාකාර හිතට පැහැදීමක්, සතුටක් ආවා. ඒකට මිනිස්සු රුපියලකින්, ශ්‍රමයෙන්, විවිධාකාරයෙන් දායකත්වයේ දක්වන්නට ඇති. ඒ සෑම සියලු දෙයක්ම එකට එකතු කරලා අවසානයේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්න කියන ප්‍රාර්ථනාව, මේ මහා පැහැදීමෙන්, සද්ධාවෙන්, තෙරුවන කෙරෙහි ගෞරවයෙන් මේ සෑයට ගඩොලක් අදින තැන ඉඳලා, තීන්ත ටිකක් ගාන තැන ඉඳලා, හුණු ටිකක් ගාන තැන ඉඳලා, ඒ සෑයේ කොත් වහන්සේලා පලන්දන තැන ඉඳලා මේ හැම ක්‍රියාකාරකමකම අත්දැකීමක්ම ඒ කටයුත්ත කරපු මේ රටේ පුරවැසියෝ, ඒගොල්ලෝ රණවිරුවෝ, විවිධාකාර සේවාවල නිරත වෙච්ච පිරිස වෙන්න පුළුවන්. හැබැයි ඒ හැමෝම මේ රටේ පුරවැසියෝ. ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාවෙන්, ධර්මයේ කෙරෙහි සද්ධාවෙන්, සංඝයා කෙරෙහි සද්ධාවෙන්, තෙරුවන කෙරෙහි පැහැදීමෙනුයි ඒ නිර්මාණය කරන්නට යෙදුනේ කියන එක මම දන්නේ මට දැනුණා ඒක. ඒක එදා ඒ විවෘතය සිද්ධ වෙන වෙලාවෙදිත් මේක තෙරුවන උදෙසා කරපු මහා සංඝරත්නයට පූජා කරනවා කියන සන්නස් පත්‍රයකින් රටේ පාලකයා මහා සංඝයාට පූජා කළා ඒ භූමිය. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අර්ථය, අපි වටහා ගත යුතු අර්ථය, මේවා දේශපාලනිකව හෝ සමාජීය, ආර්ථික, සංස්කෘතික අර්ථයන් වලින් කතා කරනවා කියන තැනකට එහා ගිහිල්ලා මෙහෙම අවස්ථාවක් ලැබුණොත් අපි කොහොමද එවැනි අවස්ථාවක් අපිට හරියට ධර්මය අවබෝධ කරලා නිර්වාණගාමිනී ප්‍රතිපදාව පූර්ණේ කරගන්න උපකාරයක් කරගන්නේ කියන තැනට අපි මේ අර්ථකථනයන් ගන්නට දක්ෂ වෙන්නට ඕනේ. මම මේ දවස් ටිකේ දැකපු එක අර්ථයක් තමයි ඔය තිසාවැව ආශ්‍රිතව තමයි අපිට ඉන්න හම්බුනේ එක්තරා ස්ථානයක. ඒ ස්ථානයේ හිටපු එක්තරා දමිළ සහ මුස්ලිම් පිරිස. ඒගොල්ලොත් මට සම්මුඛ වෙන්න බැරි වුණාට මම ඒගොල්ලොත් එක්ක කතා කරපු පිරිස, විශේෂයෙන්ම අපිත් එක්ක කතා කරන අපේ කල්යාණ මිත්‍ර පිරිසක් මාත් එක්ක කිව්වා ඒ පිරිස හරිම සතුටු වෙනවා කියලා. ඒගොල්ලෝ සිංහලත් නෙවෙයි, සිංහල ජාතිකයොත් නෙමෙයි, දමිළ සහ මුස්ලිම් පිරිස. ඒගොල්ලෝ හරි සතුටු වෙනවා කියලා මේ නිර්මාණය සම්බන්ධව.
දැන් අරමුණ පැහැදිලි නම් මේ චෛත්‍ය නැත්තම් මේ ස්තූපය නිර්මාණය වෙන්නේ සියලුම ජාතීන්ට, සියලුම මිනිස්යන්ට, සියලුම සත්වයන්ට, සියලුම දෙවියන්ට, සියලුම බ්‍රහ්මයන්ට දැකබලා සතුටු වෙන්න, පැහැදුණු සිතින් අනුමෝදන් වෙන්න කියන අර්ථයෙන් නම් ඒ අර්ථය තුල මිනිස්සයෝ වෙන්න පුළුවන්, දෙවිවරු වෙන්න පුළුවන්, බ්‍රහ්මයෝ වෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වෙන ස්මාරකයක් විදිහට භාග්‍යවතුන් වහන්සේව ජීවමාන සංඥාවෙන් වන්දනා කරන්න ලැබෙන අවස්ථාවක් විදිහටයි මේ අවස්ථාව තුල අපිට වටපරිසරයක් හදාගන්න හම්බ වෙන්නේ තෙරුවන් වන්දනා කරන්න. හැබැයි මගේ පින්වතුනි, අපේ කෙලෙස් සහිත මනස, අපේ අවිද්‍යාවෙන් වැහිච්ච තෘෂ්ණාවට දාස වෙච්ච මනස පැවැත්ම තුල තියෙන මහා කාලකන්ණි වහල්කම නිසා ඒ වගේ පූජාවකටවත් ගරහනවා නම්, තෙරුවන කෙරෙහි සිද්ධ කරන ඒ උත්තුංග අර්ථයකට අපේ හදවත් තුල ගැටීමක් එනවා නම් ඒ තුල අපි ඇති කරගන්නේ මහා අනර්ථයක්. මේ අනර්ථය අපිට නොවෙන්න අපි මහා සෑයට ගරු කරනවා, ජේතවනාරාමයට ගරු කරනවා, අබේගිරි චෛත්‍යයට ගරු කරනවා, මිරිසවැටිය චෛත්‍යයට ගරු කරනවා. ඒ වගේ මේ හැදිච්ච සඳහිරු සෑය, මේ ස්තූපයටත් අපිට ගරු කරන්නට වටපරිසරයක් අපි තුලින් හදාගනවා නම් කොච්චර සුන්දරද. ඇයි? ඒක අපිට ජීවිත අවබෝධය පිණිස, සසරින් එතර වීම පිණිස අනිවාර්යයෙන්ම උපනිශ්‍රේ වන නිසා. ඒ අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලයි ඒ ස්ථානයේ නිර්මාණය වෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ වෙනුවෙන් හැදිච්ච ස්මාරකයක්. එතකොට ඒ බුදුහාමුදුරුව වෙනුවෙන් කොහේ හරි තැනක ස්මාරක හැදෙනවා නම් ඒක ඊටාම වටිනවා මගේ පින්වතුනි. ඒ අර්ථය මෙතකයි කියලා සීමා කරන්න බෑ. ඒක සඳහිරු සෑය විතරක් නෙමෙයි, මම කියන්නේ ඒ වගේ සෑයවල් ලංකාව වටේම හදන්න ඕනේ. මිනිස්සුන්ට වඳින්න පුදන්න අවස්ථාව දෙන්න ඕනේ. මිනිස්සුන්ට ගරු කරන්න අවස්ථාව දෙන්න ඕනේ. අද මුළු සමස්ත බෞද්ධයි කියාගෙන බොහෝ දෙනෙක් මේ වන්දනාවට ගහනවා. ඒගොල්ලෝ දාර්ශනික ශුන්්‍යතාවයන් කතා කර කර වන්දනාවට ගහනවා. මොනවද දැකලා තියෙන අර්ථය? කෝ කෙලෙහි ගුණය? මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වෙච්ච ස්මාරකයක් නේද මේවට වන්දනා කරන එකේ තියෙන වැරද්ද මොකක්ද? ඇයි මේවට පහර ගහන්නේ? ඒක වෙන්නේ හේතුව තමයි මේ අර්ථ අපිට තේරෙන්නේ නැතිකම. අපි බොහෝම මතු පිටව මේවා දිහා බලලා මේවා විවේචනය කර කර ඒවට පහර ගහන තැනකට සමාජය අසත්පුරුෂ වෙමින් තියෙනවා. මහා සෑය විවෘත කරන වෙලාවේදී ඒ ගාමිණී අබේ බෝධිසත්වයාණන් වහන්සේ මහා සෑය විවෘත කරන්නට එදා හිටපු ඒ සිංහල සේනාව, ඒ වගේම තමයි එදා අනුරාධපුරේ හිටපු දමිළ වැසියෝ, ඒ වගේම තමයි මේ කටයුත්තට එදා ඒ අනුරාධපුර යුගයේදී ඒ කටයුත්තට සහ සම්බන්ධ වෙච්ච ගල් කැටයකින් පවා, වැලි කැටයකින් පවා සහබන්ධ වෙච්ච පිරිස ඒක විවෘත කරන වෙලාවේ පුදුමාකාර සතුටකින් සාදුනාද පවත්වන්නේ නැති. අපිට විග්‍රහ වෙනවා එදා සෝවාන් සකදාගාමි ආදී මාර්ගඵලවල හිටපු පිරිස, සක්කාය දිට්ඨිය දුරු කළා වූ පිරිස ඉහළ මාර්ගඵලවලට ගියා කියලා මහා සෑය විවෘත කරන වෙලාවේ 96 කෝටියක් රහතන් වහන්සේලා 이르දියෙන් වැඩියා කියලා කියනවා ඒ මහා සෑය විවෘත කරන වෙලාවේ. එතකොට ඒ වගේ මහා ආශ්චර්යමත් සිද්ධියක් එච්චර මට්ටමින් නැති වුණත් එදා ඒ වගේ ආශ්චර්යයන් සිද්ධි රාශියක් ඒ මහා සෑය ආශ්‍රිතව, ඒ සඳහිරු සෑය ආශ්‍රිතව සිද්ධ වෙන්නට යෙදුණා. ඒවා අපිට අත්දකින්න පුළුවන් වුණා. දැන් මේවා මිනිස්සු දන්නේ නැති නිසා, මේවා බොහෝ දෙනෙක් මේවා ගැන කතා කරන්න දන්නේ නැති නිසා මේ අද පවතින සමාජ දේශපාලන ආර්ථික රටාව අල්ලගෙන සමහරවිට බුදුහාමුදුරුව වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්, සංඝයා වෙනුවෙන් කළා වූ මෙවැනි ස්මාරකයක් නැත්තම් මෙවැනි නිර්මාණයකටත් පහර ගහන තැනකට ගිහින් තියෙනවා පෞද්ගලික පටු අරමුණු මුල් කරගෙන. මේක ඊටාම භයානක සෝචනීය තත්ත්වයක්. සසර ගමන තුල ඊටාම අනර්ථකාරී වැඩපිළිවෙලකට, ඊටාම අනර්ථකාරී තත්වයකට පත්වෙන අවස්ථාවක් අපි දකිනවා දැන් මේ සමස්ත සිද්ධිදාමය හරහා. මම අර හැමදාම කියනවා වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල විනාශය, පරිහානිය කියන එක දැන් මතුවෙමින් තියෙන්නේ. මේක අපිට නවත්තන්න බෑ. මේ මහා පරිහානිය මම හැමදාම කියනවා මේ ශාසනය පිරිහෙන පැත්තට යන්නේ හැම පැත්තෙම ශාසනය වරද්දලා අල්ලගනිමින් ශාසනය කෙරෙහි ගනුදෙනු කරන්න ඕනේ කොහොමද කියන එක තේරුම් ගන්නේ නැතුව ඊටාම වරද්දගත් අර්ථ වලින් මේ අර්ථ පටලවගෙන යන අනර්ථකාරී ගමනක තමයි බොහෝ සත්ත්ව ප්‍රජාවක් ඉන්නේ. ඒ අතරින් මනුස්ස ලෝකයේ විශේෂයෙන්ම ලංකාවාසී මිනිස්සු අතර විශාල පිරිසක්
මේවට ගරහන තත්ත්වයක් අද අපි දකිනවා. ඉතින් මගේ පින්වතුල්ලා එතෙන්ට අහු නොවි මේ ධර්මයේ ශ්‍රවණය කරන යම්කිසි පිරිසක් ඉන්නවා නම් ඒ ඇත්තෝ ඒ වගේ අනර්ථයක් තමන්ගේ ජීවිතයට අත් කරගන්න නැතුව මේ චෛත්‍ය වන්දනාවක තියෙන අර්ථය, බෝධි වන්දනාවක තියෙන අර්ථය, ඒ වගේම පිළිම වන්දනාවක තියෙන අර්ථය පරමාර්ථ වශයෙන් ආර්ය ධර්ම අවබෝධයේ පිණිසම විවරණය කරගන්න දක්ෂ වෙනවා නම් ඒකට උපකාර වෙන අර්ථයක් අද දේශනා කරන්න. හොඳ සිහියෙන් මේ කියන කතාව අහන්න, කියන එක පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. තමන් තුලින් මේක විවරණය කරගන්න. මගේ පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල සත්‍ය අවබෝධ කළා වූ එක්තරා උත්තමයෙක් හිටියා. උන්වහන්සේගේ නම පුලිනතෝපිය තෙරුන් වහන්සේ. මුන්වහන්සේ කල්ප ගානකට පෙර එක්තරා අත්බැවක කළා වූ චෛත්‍ය වන්දනාවක් ගැනයි මම අද මෙතන විග්‍රහ කරන්නේ. මම කැමතියි අපදානීය කියවන්න, මේ තේරාපදානීය කියවන්න. මොකද මේක කියවුවාම ඔයගලන්ට අර්ථයක් දැනේවි. මේක මම කියන්නේ මොකුත් නිසා නෙමෙයි. මේ අපදානීය තුල, මේ අපදාන පාළිය තුල ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ මේ අපදානයන් තුල බොහොම පැහැදිලිව උන්වහන්සේලා මේ ගමන ආපු විදිහ විග්‍රහ කරනවා. උන්වහන්සේලා මේක අවබෝධ කරපු විදිහ විග්‍රහ කරනවා. සසර නතර කරපු විදිහ විග්‍රහ කරනවා. මේවා අතෑරලා අද කවුරු හරි නිවන් දකින්න කතා කරනවා නම් එයා වරද්දගත්ත නිවනක් කතා කරන කෙනෙක්. ජාතක පොත අතහැරලා, චර්යා පිටක පාළිය අතහැරලා, අපදාන පාළිය අතහැරලා, ධම්මපද පාළිය අතහැරලා කවුරු හරි කෙනෙක් නිවන ගැන කතා කරන්න යනවා නම් එයා ඇවිල්ලා තේරෙන භාෂාවෙන් කිව්ව සිංහම පොරෝගත කොටලුවෙක් වගේ මිනිස්සෙක්. කිසිම තේරුමක් නැති හිස් මිනිස්සෙක්, හිස් පුරුෂයෙක්, මෝග පුරුෂයෙක්. මොට්ටකම නිසා අසරණ වෙලා තව තවත් ප්‍රතිපදාව වරද්දාගෙන යන කෙනෙක්. එහෙම මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල භාග්‍යවතුන් වහන්සේගේ නවාංග ශාස්ත්‍රූ ශාසනය වරද්ද ගන්නේ නැතුව ඉදිරියට යන්න ඔබ මහන්සි වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කතාවන්, මේ අර්ථයන් තමන්ගේ හදවතට දැනෙන්නට ඕනේ. ඒක හදවතට දැනෙන තැනකිනුයි ඒක බැලෙන්නේ. ඒක හදවතට දැනෙනවා කියන තැන ප්‍රමුඛ වෙන්නේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. අපේ මමත්වය, අපේ තියෙන ආත්මීය වැඩපිළිවෙල ගෙවෙන, අවිද්‍යාව තෘෂ්ණාව ගෙවෙන පැත්තකට, අවිද්‍යාව තෘෂ්ණාවෙන් එතර වෙන නුවණකට මේ අර්ථ, මේ කාරණාවලින් අපිට උදව් කරනවා සසර කෙලවර කරන්න. මේවා කතා නොකර අපි මේවා අයින් කරලා ශුන්‍යතාවය ගැන කතා කරන්න යනවා කියලා කියන්නේ එතන අපි පරද්දගත ප්‍රතිපදාවක නන්නත්තර වෙච්ච පිරිසක්. එහෙනම් එතෙන්ට නොයන්න. ශාසනය වරද්දලා අල්ලගන්නේ නැතිව ශාසනය හරියට අල්ලගන්න නම් අපිට මේ සමස්තය කතා කරන්න සිද්ධ වෙනවා. ඒ සමස්තය කතා කරනකොට අද මම ඔබට කියනවා මේ වගේ මහා සෑයක් හදපු එක, මහා චෛත්‍යයක් හදපු එකට කවර කතාද? ඊටත් එහා ගිහිල් ඒ කතාවටත් මෙහා තියෙන වැලි චෛත්‍යයක් හදලා, වැලි වලින් චෛත්‍යයක් හදලා ඒ වැලි චෛත්‍ය වටේට මල් 3000ක් පූජා කරපු පුලිනප්පිය තේරාපදානිය, නැත්තම් ඒ නාරද කියන බ්‍රහ්මණයා එදා තමන්ගේ හිතට ඇතිවෙච්ච පැහැදීම තුල මොනතරම් සම්පත්තියක් ලැබුවාද කියන එක, මොනතරම් අවබෝධයකට, මොනතරම් ගැඹුරු අවබෝධයකට යන්න ඒ මහා වන්දනාව උපකාර වුණාද කියන එක. හිමවතට නුදුරෙහි යමකනම් පර්වතයක් විය, මට මනවින් කරන ලද අසපුවක් විය, පන්සලක්ද මොනවට නිම කරන ලදී. මම නමින් නාරද නම් වූ උග්‍ර තපස් ඇති ජටිලයෙක් වෙමි. 3000ක් ශිෂ්‍යෝ මා පිරිවරත්. මම එකල්හි විවේකව හුන්නේ මෙසේ සිටිමි. සියලු ජනතමේ මා පුදයි. මම කිසිවෙක් නොපුදමි. හැමෝම මට වඳිනවා, මම කාටවත් වඳින්නේ නැහැ. හැමෝම මට ගෞරව කරනවා, මම කාටවත් ගෞරව කරන්නේ නැහැ, මම වඳින්නේ නැහැ, පුදන්නේ නැහැ. මට කිසි අවවාදෙන්නෙක් නැත. මට අවවාද දෙන්න කවුරුත් නැහැ. කිසිවෙකුට කරන කිසි වතාවක දුගුද නැත. මට කාටවත් අපෝපස්ථානයක් කරන වතාවතක්වත් කරන්න මගේ අතින් කාරණාවක් දෙන්නේ නැහැ. මම ආචාර්ය උපාධ්‍යාය විරහිත වනයේහි වෙසෙමි. මට ආචාර්යවරයෙක් නැහැ, උපාධ්‍යාචාර්යවරයෙක් නැහැ. මම වනාන්තරේ ඉන්න නිකන් තාපසෙක්. හැබැයි මට මාව අනුගමනය කරන විශාල පිරිසක් ඉන්නවා. මට වඳින විශාල පිරිසක් ඉන්නවා. මට වඳින්න කෙනෙක් නැහැ. මම යමෙකු වෙත එළඹෙන්නේ නම් හේ
ගුරුවරයෙක් යන සිත උපදවා ගන්නේය. මට එබඳු ගුරුවරයෙකු නැත. වනයේ විසීම නිර්ර්ථකය. මම කවුරු හරි වෙත ගියාම ඒගොල්ලෝ මාව ගුරුවරයා කළා සලකනවා. හැබැයි මට ගුරුවරයෙක් කරගන්න කෙනෙක් නැහැ. අනේ මං අසරණ වෙලා වගේ නේද කියලා මටම දැනෙනවා කියලා යා කියනවා. වනයේ විසීම නිර්ර්ථකයි. මේ වනයේ ඉන්න එක තේරුමක් නැහැ. මං වනයෙන් එළියට එන්න ඕනේ. වනයෙන් යන්න ඕනේ. මම එසේ ගරු භාවනීය වූ උතුමෙකු සොයන්නෙමි. එබඳු උතුමෙකු ඇසුරු කළේ වසමි. එවිට කිසිවෙක් මට නොගරහන්නේය. මට කාගෙන්වත් ගැරහුම් අහන්න ඕනේ නෑ. එවැනි උත්තමයෙක් මට වැඩිය උතුම් උත්තමයෙක්ට ඒ මහා උත්තමයාණන් වහන්සේ කෙනෙක් ඇසුරු කරගෙන මට ඉන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නෑ. නොගැඹුරු ඉවුරු ඇති මනාවෝ කුඩා තොටුපොළ ඇති මනෝඤ්ඤ වූ සුදෝ සුදු වැලිතලාවන්ගෙන් ගැවසීගත් කුඩා ගඟක් මගේ අසපුවට නුදුරෙහි විය. මම හිටපු අසපුවේ වැලිතලාවක පුංචි ගංගාවක් ගලාගෙන යනවා. ඒ ගංගාව ගලාගෙන යන වැලිතලාව මගේ අසපුවට නුදුරෙන් තියෙනවා. ඇමරිකා නම් වූ නදියකි. ඒ කාලේ ඒ නදිය අඳුනලා තියෙන ඇමරිකා කියන නමින්. පාලියෙන් තියෙන ඇමරිකන් කියන නම. එකල්හි මම එළඹ වැලි එකතු කොට වැලි සෑයක් වරහන් ඇතුළේ තියෙනවා පුලින චෛත්‍යයන් කියලා. පුලින චෛත්‍යයක් කියන එක. වැලි සෑයක් කළෙමි. මම වැලි ටිකක් එකතු කරලා ඒ වැලි ටිකෙන් චෛත්‍යයක් කළා. භවය කෙලවර කරන්නා වූ යම් සර්වඥ මුනිවර කෙනෙක් වෙත්නම් එබඳු සෑයක් උන්වහන්සේ නිමිති කොට මම මේ සෑය කරමි. මේ සෑය භවය කෙලවර කරන්නා වූ මහා මුනිවරයාණන් වහන්සේ නමකට පූජා වේවා කියලා මම මේ චෛත්‍ය පූජා කළා කියනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක්ට ශ්‍රී සුගත තථාගත බුදුරජාණන් වහන්සේලා උදෙසා කරන පූජාවක් විදිහටයි ඒ පූජාව කළේ. වැලිගොඩෙහි සෑයක් කොට මම ස්වර්ණ නිර්මාණය කළෙමි. රන් කිකිනි මල් 3000ක් පූජා කළෙමි. හටගත් ප්‍රීති ඇත්තේ බඳින ලද ඇඳලි ඇත්තේ සවසහා උදෙහි නමදිමි. සම්බුදුන් හමුවේදී මෙන් පුලින චෛත්‍ය වඳිමි. බුදුරජාණන් වහන්සේට වඳිනවා හා සමානවම මම මේ වැලිසෑය උදේහවා වැන්දා. යම් කලෙක්හි ගිහිගෙට අයත් ක්ලේශ විතර්කයෝ හටගනිද්ද එකෙනෙහි සර්වඥ ස්තූපය සිහි කරමි. මගේ හිතේ යම් කෙලෙසයක් හටගන්නවාද ඒ වෙලාවෙම මම මේ සර්වඥයන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු ස්තූපය වන්දනා කරනවා. හිතින් මතක් කරනවා. ප්‍රත්‍යවේක්ෂා කරමි. මම මාව ප්‍රත්‍යවේක්ෂා කරනවා. සර්වාහක වූ විනායක වූ බුදුරජුන් ඇසුරු කොට වසන්නේ ක්ලේශයන්හි ගැටි වසන්නේහි නම් නිදුකානනි ඔබට නුසුදුසුය. එකල්හි සෑය සිහි කෙනෙහි මාගේ සිත්හි ගෞරවය ඇතියේ. අන්න මගේ හිතේ වැරදි කෙලෙසයක් හටගන්නකොට වැරදි කෙලෙසයක් හටගන්නවා කියලා මට පේනකොටම මම ඉක්මනින්ම සර්වඥයන් වහන්සේ වෙනුවෙන් පූජා කළ පුලින තෙවපිය මතක් කරනවා. ඒක මතක් කරනකොටම එකෙහිනිම එකල්හි සෑය සිහි කලෙහි කෙනෙහිම මාගේ සිත්හි ගෞරවය ඇතිවේ. අකුස්සෙන් පෙළෙන ලද ඇතෙකුමෙන් මිත්‍යා විතර්කයන් දුරු කළමි. අන්න අර හිතට එන වරද්දාගත් අර්ථකථන එතනම දුරු වෙලා යන්න පටන් ගන්නවා. මෘත්‍ය රාජයා මෙසේ වසන්නා වූ මා වැසීය. මම එහි කලුරිය කොලේ බඹලොවේ ගියමි. මම එහිම කලුරිය කළා පස්සේ කාලයක බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා. මම එහි දිව්‍ය ඇතිතාක් වසා තාවතිංස දෙව්ලොවෙහි උපනිමි. 80 දේවේන්ද්‍රව දිව්‍ය රාජ කළමි. බ්‍රහ්ම ලෝකයෙන් දිව්‍ය ලෝකයට ඉපදුනා. බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා දිව්‍ය ලෝකයට ඇවිල්ලා 80 සක්‍ර දේව පදවිය මෙහෙවනවා. මම 300 වරක් සක්විති රජ වීමි. මේ සමස්ත පෘථිවි තලයේම අධිපති කරගෙන පූර්ව ගෝයානේ අපර ගෝයානේ උතුරු කුරු දිවයින ජම්බුද්වීපය කියන දැන් අද ජම්බුද්වීපයටත් මරා ගන්න ඕනේ මේ රටේ ඉන්න මේ මිත්‍යා දෘෂ්ටියෙන් වැහිලා ඉන්න අසරණ වෙලා ඉන්න මේ සත්ත්ව ප්‍රජාව අපේ මිනිස්සුયો ජම්බුද්වීපය කියලා පිරිසක් ඉන්දියාවට මරා ගන්නවා තව පිරිසක් ලංකාවට මරා ගන්නවා ජම්බුද්වීපය කියන අර්ථය හරියට දන්නේ නැතුව ජම්බුද්වීපය කියන්නේ මේ සමස්ත පෘථිවි තලය ඒ පෘථිවි තලයට සමාන්තරව කිරිමුහුද ඇසුරු කරගෙන උතුරු කුරු දිවයින පූර්ව ගෝයානේ අපර ගෝයානේ කියන තව දීප 4ක් තියෙනවා.
දැන් අද මම ඊයේ පෙර දෙක වීඩියෝ එකක් දැක්ක. ඒගොල්ලෝ කියනවා පූර්ව ගෝයානේ අපර ගෝයානේ කියන්නේ මේ ඉන්දියන් සාගරයේ තියෙන කොටසක් කියලා. වැරදි පින්වතුනි. වරද්දගත් අර්ථ. මහා මේරුව දන්නේ, කිරිමුහුද දන්නේ. ඇයි? පංචේන්ද්‍රිය මානසිකත්වයකින් බුදුන්ගේ ධර්මයේ මනින්න යනවා. කරන්න බැරි වැගුලක් කරන්න ගිහිල්ලා අසරණ වෙලා. කොච්චර අනාථ වෙලාද කියනවනම් බුදුහාමුදුරුවෝ පෙන්නපු අර්ථ වරද්දාගෙනමයි අල්ලමින් ඉන්නේ. හරිම සෝචනීයයි. හරිම සෝචනීයයි. පව්. මම 300 වරක් සක්විති රජ වෙමි. ඒ කියන්නේ මේ සමස්ත පෘථිවි තලයේ අපි දකින මහද්වීප හත මුල් කරගත්ත පෘථිවියත් උතුරු කුරු දිවයිනත් පූර්ව ගෝයානයත් අපර ගෝයානයත් කියන අපේ මේ මස්ලේ ඇසට නොපෙනෙන සමාන්තරව පිහිටලා තියෙන ඒ කිරිමුහුද ඇසුරු කරගෙන තියෙන ඒ දීප හතරත් දැන් මස්ලේ හැම් බලනකොට අපිට හම්බෙන්නේ ගෝලයක්. ඒක 3D version එකක්, 3D dimension එකක්. මේ කියන කතාව 4D නැත්තම් අර අපි කියන්නේ ඒකමාන, ද්විමාන, ත්‍රිමාන, චතුර්මාන, පංචමාන, සයමාන. මේ මාන ක්‍රියාකාරීත්වයක් එක්කනේ තියෙන සසර කියන එක. එතකොට ඒ සංසාරික ක්‍රියාවලිය තුල ඒකමාන, ද්විමාන, ත්‍රිමාන, චතුර්මාන කියන මානයන් යුක්තවයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට මේ පෙනීමම මාන සහගතයි. මොන මානේද? මැනීමයි. මේ අපි මේ දැන හඳුනගන්නේ මැනලා. අපි මේක ප්‍රොසෙස් කරගන්නවා. මේ ක්‍රියාවලියක් තුලින් දැන හඳුනගන්න. ඒ ක්‍රියාවලිය තුල දැන හඳුන ගන්නකොට අපේ මේ මස්ලේ හැට පේන්නේ තුන්වෙනි මානෙන්. ඒ කියන්නේ 3D dimension එකක්. එතකොට චතුර්මාන, පංචමාන, සයමාන කියන අනිත් මානයන් ගැන කතා කරනකොට තමයි මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අනිත් පිටසක්වල ගැන මේ විග්‍රහ කරන විග්‍රහයන් තේරෙන්න ගන්න. මේක සයන්ස් වල කතා කරන අර ෆික්ෂන්ස් වලටත් එහා ගිහිල්ලා අපිට ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලට එහා ගියපු 6 වෙනි ඉන්ද්‍රිය අවදි වෙනකොට කියන්නේ මසැසට එහා ගියපු මනස අවදි වෙනකොට තමයි මේ කතාව තේරෙන්න ගන්න. මනස අවදි වෙච්ච කෙනෙක් කියන්නේ ඉහලෝකේ ඇත පරලෝකේ ඇත කියන තැනට එනකොට තමයි 7 වෙනි ඉන්ද්‍රිය නැත්තම් සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා මුල් කරගත්ත භාග්‍යවතුන් වහන්සේගේ පෙර නොඇසු විරු අවබෝධය මුල් කරගත්ත පැනස අවදි කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. ඇස මනස පැනස. එහෙමයි අනුපුර ප්‍රතිපදාව තියෙන්නේ. දැන් මේක වරද්ද ගත්තාම මේක පටලව ගත්තාම සම්පූර්ණ නන්නතරයි. පූජාවට ගරහනවා, වන්දනාවට ගරහනවා. ඊට පස්සේ තමන් දන්න විද්‍යාවෙන් බුදුහාමුදුරුවන්ගම අයින් යනවා. තමන් දන්න තමන්ගේ අවිද්‍යා සහගත මනසින්ම භාග්‍යවතුන් වහන්සේගේ තියෙන ගුණ සීමා කරන්න යනවා. ධර්මය සීමා කරනවා. සංඝයාගේ ගුණ සීමා කරනවා. එතකොට මොකද වෙන්නේ? තෙරුවනම වරද්දර අල්ලගෙන ඉවර වෙලා තව තවත් අසරණ වෙනවා. ඇත්තටම පව්. මිත්‍යා දෘෂ්ටිකයි. වරද්දගත් අර්ථවලටමයි යහුවෙන්නේ ආයි. මෙතෙන්ට නොවෙන්න භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන් ධර්ම විනය අවබෝධ කරගන්න ඕනේ. ධර්ම විනය හදාරන්න ඕනේ. ධර්ම විනය හදාරන පිරිසක් දැන් අපේ රටේ ධර්ම විනය හදාරන්නේ නැහැ නේ. ධර්මයේ දැනුමට උගන්වලා විභාගවලට ලියන්නේ පුරුදු කරන්නේ පුංචි කාලේ ඉඳලා. විභාග ටික ලියලා හරි මේක කතා කරන එක වටිනවා. මම ඒ අර්ථයෙන් එකට ගරහන්නේ නැහැ. එහෙම හරි මේක උගන්වන්න එකට. නමුත් මගේ පින්වතුනි විභාගයක් ලියන්න තරංගයක් කරන්න නෙමෙයිනේ බුදුහාමුදුරන්ගේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ ධර්මය ඉගෙන ගන්න ඕනේ කරන තරංගය නතර කරන්න. මේ දුවන තරංගය නතර කරන්නයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. මේ දහම දීලා තියෙන වරද්දලා අල්ලගන්න නෙමෙයි මේක හරියට අල්ලගෙන පවත්ම නතර කරගන්නයි මේක දීලා තියෙන්නේ. පැවැත්මෙන් එතර වෙන්නයි මේ ධර්මයේ තියෙන්නේ. එතෙන්ට යනකොට මගේ පින්වතුන්ලා හොඳට තේරුම් ගන්න. මේ භාග්‍යවතුන් වහන්සේ කියන මහා උත්තම ගුණයට, ඒ මහා බුද්ධ රත්නයට කෙනෙක් පැහැදෙනවාද? බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරන චෛත්‍යයකට වෙන්න පුළුවන්, බෝධියකට වෙන්න පුළුවන්, පිළිම වහන්සේ නමකට හෝ යටත් පිරිසෙන් සාදු සිතින් වඳිනවාද? ඒකේ ආනිසංසය ඊටාම තීව්‍රව අපිට අවබෝධය පිණිසම උපකාර වෙනවා. මගේ පින්වතුනි කියනවා 300 වරක් සක්විති රාජ පදවිය මෙහෙවනවා. මහත් වූ ප්‍රදේශ රාජ්‍ය ගණනක් වශයෙන් ගිනිය නොහැකි තරමින් මම මේ ලෝකේ පාලනය කරනවා. මම එම පිදූ කිංකිණි පුෂ්පයන්ගේ විපාකයේ අනුභව කරමි. භවයන්හි සියක් දහසක් කිරිමව්වරුන් මා පිරිවරත්. සෑය පිළිදැගුම් කරන ලද බැවින්, ඒ කියන්නේ සෑයට අර ඒ සෑයව ලස්සන කරපු නිසා, ඒක වටේ පිළිදැගුම් කරපු නිසා දැල්ලිකුණු නතරවේ සිරුරේ දහ නොවැගිරෙයි. මම ප්‍රභා සහිත වූයේ වෙමි. ආශ්චර්යකි මා විසින් මැනවින් කරන ලද සෑයකි. ඇමරිකා නදියද මැනවින් දක්නා ලදී. මේ කියන්නේ මේ අද කතා කරන ඇමරිකා ගැන නෙමෙයි මේ කියන්නේ. මේ ඇමරිකා කියන නමින් මේ කියන්නේ එදා තිබිච්ච නදිය. මැනවින් දක්නා ලදී වැලිතලාවේ සෑයක් කොට අචලපදේ වූ නිවනට පැමිණියේ වෙමි.
කුසල් කරනු කැමැත්තා වූ නිර්වාණ සාරය ගන්නා වූ සත්‍යා විසින් එයට මෙය කෙතය අන්න නිර්වාණය නැමැති මහා සාරත්වය ඒ මහා සාර ඥාණය පහළ වෙන්න මේකයි කෙත මේ වන්දනාව කෙතක් කියලා කියනවා. ඒකට උපකාරයි. ඒක තමයි සද්ධාව නැමැති බීජය පහළ කරගන්න තියෙන කෙතයි. මේ ගරු වන්දනාව, මේ බුද්ධ පූජාව, මේ මහා ප්‍රතිපත්තිය පුරා ගන්නට තියෙන කරන ගරු සත්කාරය, කෙලෙහි ගුණ දැක්වීම, තෙරුවන කෙරෙහි පූජා බුද්ධියෙන්, අනුග්‍රහ බුද්ධියෙන් මෙය නොකෙතයි වෙන්කොට ගත යුත්තක් නැත. මේක කෙතක් නෑ. මට මේක කරගන්න පුණ්‍ය ශ්‍රේෂ්ඨයක් මෙතන නෑ කියලා අයින් කරන්න දෙයක් නෑ. ප්‍රතිපත්ති තොමෝම අර්ථ සාධක වන්නීය. නිර්වාණය නැමැති සත්‍ය අවබෝධය පිණිසට අවශ්‍ය කරන කෙතයි මේ හැදෙන්නේ. ඒ මහා අර්ථයයි මේ සැකසෙන්නේ. බලවත් පුරුෂයෙක් තෙමේ සාගරයේ තරණය කරන්නට උත්සාහ කරන්නේද යම්සේ කුඩා දඬු කැබැල්ලක් ගෙන මහ සයුරට පනින්නේ නම් මම ඒ දඬු කැබැල්ල නිසා මහ සයුර තරණය කරන්න මේ උත්සාහයෙන්ද වීරයෙන්ද මනුෂ්‍ය තෙමේ සයුර තරණය කරන්නේය. එසේම මා විසින් යම් කර්මයක් කරන ලද නම් එය කරනම් කුඩාය ඊතා සුළුය. එම කර්මය නිසා සසර ඉක්මවෙමි. මම වැලිසෑයක් හදලා ඒ කරපු වන්දනාව ඉතාම පුංචි එකක්. හැබැයි ඒ පුංචි කර්මයේ ඒ කරපු පුංචි යහපත් කර්මයෙන්ම තෙරුවනට කරපු ඒ පුද සත්කාරයෙන්ම මම සසර ඉක්මෙව්වා. එම කුසල මූලයෙන් මෙහෙන ලදුවේ අන්තිම භවය පැමිණි කල්හි පළමු කොට සවැත් නුවර ආඩ්‍ය වූ මහා සාර කුලයේ උපන්නේ මේ වෙමි. මාගේ දෙමාපියෝ සදහැත් වූය. බුදුරජුන්ගේ සරණ ගියෝය. මේ දෙදෙනාම දක්නා ලද නිර්වාණය ඇත්තේ ශාසනයට අනුව පවතින. මගේ අම්මා තාත්තා සත්‍ය අවබෝධ කරපු උත්තමයෝ. ඔව්හු බෝධියේ පතුරක්ගෙන රන් සෑයක් කරවූහ. බුදුරජුන්ගේ හමුවේ උදේ සවස නමස්කාර කෙරෙත්. ඒ සවැත් නුවර තිබිච්ච බෝධීන් වහන්සේ ඇසුරු කරගෙන ඒ බෝධීන් වහන්සේගෙන් පතුරක් අරගෙන ඒකෙන් ඒ බෝධීන් වහන්සේගෙන් වැටෙන මං හිතන්නේ කොළ ඒ වගේම අතු මේ දේවල් එකතු කරලා ඒගොල්ලෝ ගෙදර සෑයක් හදාගෙන ඒකට වන්දනා කරනවලු. පොහෝ දිනයන්හි ස්වර්ණ ස්තූපයේ පිටතට ගන්නාහුය. ඒ හදපු පුංචි සෑය එළියට අරගෙන වන්දනා කරනවා. බුදුරජුන්ගේ ගුණ කියමින් ත්‍රියාම රාත්‍රිය ගත කළ මුළු රාත්‍රී කාලය පුරාවටම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කිය ඒ සෑය වන්දනා කරනවා. මම ස්තූපය දැක ඒ සමගම පුලින චෛත්‍ය සිහි කළෙමි. මේ පුංචි සෑය දකිනකොටම මට මතක් වෙනවා එදා මම කරපු පුලින සෑය. එම අසුනේහිම හිඳ රහත් බවට පැමිණියමි. එම අසුනේහිම මම සත්‍ය අවබෝධ කරගත්තා. මොකද සද්ධර්මය අවබෝධ කරගත්තු උත්තමයන්ගේ ඇසුරේ හිටපු නිසා. ඒ උත්තමයෝ සද්ධාවේ වටිනාකම දන්න නිසා නිරන්තර සද්ධා ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කිය වන්දනා කරනවා. එම වීර වූ බුදුරජුන් සොයන්නේ ධර්ම සේනාපතින් වහන්සේ සැරියුත් තෙරුන් දුටුමි. දවසක් දකිනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහිගෙන් නික්ම උන්වහන්සේ සමීපයේ පැවිදි වෙමි. උප්පත්තියෙන් සත් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසස් ඇති බුදුරජ තෙමේ මාගේ ගුණ දැන මා උපසම්පදා කරවූහ. ඒ මහා පැනසැති මහා පසස් ඇති මහා සමන්ත චක්කු භාග්‍යවතුන් වහන්සේ මාව දැකලා මාව උපසම්පදා කරනවා. මට උපසම්පදාව ලබා දෙනවා. මහා වීර වූ ඍෂීන් වහන්සේ සියලු වෛර හා බය ඉක්මවන ලදුවේ වෙමි. සියලු කෙලෙසුන් ඉක්මවන ලදුවේ වෙමි. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ස්වර්ණ පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතෙකුමින් බැඳුම් සිද ආශ්‍රව රහිත වෙසෙමි. ඒ කාන්තෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යාත්‍යෝය බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මගේ පින්වතුනි මේ හදපු සෑය ශ්‍රී සුගත තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසාමයි නිර්මාණය වෙන්නේ. ඒක රණවිරුව හැදුවද පුරවැසියෝ හැදුවද ඒක නෙමෙයි මෙතන කතාව. ඒ හැමෝම එකතු වෙලා හැදුවේ බුදුන්ට සෑයක්.
ඒ බුදුන්ට හදපු සෑය නිවන පිණිසම උපකාර කරගන්නවා කියන තැනට කෙනෙක් දක්ෂ වෙනවා නම් ඒකට සිංහල වේවා, දෙමළ වේවා, ද්‍රවිඩ වේවා, බර්ග වේවා, මුස්ලිම් වේවා මේ රටේ ඉන්න ඕනෑම ජන වර්ගයකට තමන් ඉන්න සංසාර ප්‍රශ්නේ හොයාගෙන එතර වෙලා යන්න ඒකට ආරම්භයක් ගන්න මහා උපනිශ්‍රයක් වෙන වැඩපිළිවෙලක්. ඒ අර්ථයෙන් ඔය සෑය හදපු වැඩපිළිවෙල, ඔය චෛත්‍ය හදපු වැඩපිළිවෙලට ගරහන්න එපා. ඔය ගරහන්නේ බුදුරජුන්ට, ඔය ගරහන්නේ ධර්මයට, ඔය ගරහන්නේ සංඝයාට. මොකද ඒක හදන්නේ තෙරුවන නිසා උදෙසා වෙනුවෙන්. ඒක හැදුනේ තෙරුවනට. යුද්ධෙන් මියගිය සතුරු මිතුරු දෙපාර්ශ්වයෙන්ම පින් අනුමෝදන් කරන්න හැදිච්ච තැනක් ඔය. ඒ අර්ථේනු යදා දුටුගැමුණු රජ්ජුරුවෝ ඒ කරපු මහා සෑය හැදෙන්නෙත් යුද්ධෙන් මියගිය එලාර පාර්ශවයටත් ඒ වගේම සිංහල මිනිස්සු වෙලා හිටපු එදා හිටපු සිංහල සමාජයටත් දමිළ සමාජයටත් දෙපිරිසටම සුගතියත් වේවා, දෙපිරිසටම නිවනත් වේවා කියන අර්ථේනුයි මීට අවුරුදු 2500කට කලින් මහා සෑය හැදෙන්නේ. එතකොට අද මේ හැදිච්ච සෑයත් ඒ වගේ අර්ථයකින් කියලා කෙනෙක්ට කිව්වොත් ඔබ මට කියාවි පවතින පාලන තන්ත්‍රයට කඩේ යනවා කියලා. නෑ, මං ඔය ඉන්න එකෙක්ටවත් කඩේ යන්නේ නෑ. මම කඩේ යන්නේ මගේ බුදුහාමුදුරුවන්ට විතරයි. මම කඩේ යන්නේ ධර්මයට විතරයි. මම කඩේ යන්නේ සංඝ රත්නයට විතරයි, සංඝ ගුණයට විතරයි. ඒ අර්ථයෙන් මගේ පින්වතුන්ලට මම අර්ථයක් කියනවා. පින්වතුනි, මේවට ගරහන්න යන්න එපා. මගේ පින්වතුනි, මේ ගරහලා වරද්ද ගන්න එපා. මේක වරද්ද ගත්තොත් එහෙම ලොකු අනර්ථයක් වෙන්නේ මගේ පින්වතුනි. ඒක නිසා හොඳ දේ කවුරු කළත් හොඳයි, නරක දේ කවුරු කළත් නරකයි. තෙරුවනට පසසන, තෙරුවනට පැහැදෙන ස්වභාවයක් කොහේ හරි තැනක තියෙනවා නම් මම දකින්නේ ඒක හොඳ එකක් විදිහට. මොකද මේ දුක්ඛිත ගොහර ගොබිල සසරෙන් ගැලවිලා යන්න පාරක් හැදෙන්නේ. තෙරුවනට අපැහැදෙනවා නම් එතන විශාල අනර්ථයක් සිද්ධ වෙන්නේ. ඒක නිසා තෙරුවන පසසන පිරිසත් එක්ක අමුතුවෙන් ඇලෙන්නවත්, තෙරුවනට අපහැදෙන පිරිසත් එක්ක අමුතුවෙන් ගැටෙන්නවත් අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද එහෙම ගැටෙනවා නම් මට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ මේ කතාව පෙන්නනවා. යමෙක් බුද්ධ රත්නයට ප්‍රශංසා කරනකොට, ධර්ම රත්නයට ප්‍රශංසා කරනකොට, සංඝ රත්නයට ප්‍රශංසා කරනකොට ඔබට එනවනම් රාගය, ඔබට එනවනම් ඒක උදෙසා ඒ පැහැදීම සම්බන්ධව අමුතු ඇලීමක් එනවනම් තාම ඔබ මගේ ශාසනය අල්ලගෙන නැහැ හරියට. බුද්ධ රත්නයට ප්‍රශංසා කරනකොට, බුද්ධ රත්නයට ගරහනකොට, ධර්ම රත්නයට ගරහනකොට, සංඝයාට ගරහනකොට කවුරු හරි එකත් එක්ක ගැටෙනවනම් ඒ ගැටෙන කෙනාටත් මගේ ශාසනය හම්බෙලා නැහැ. එතකොට ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති තැනකින් මේ කතාව එන්න ඕනේ. ඇලෙන්න ගැටෙන තැනින් මේ කතාව අවබෝධ වෙන්න නම් මුලාව, මෝහාන්ධකාරය දුරු වෙන්න ඕනේ. මෝහාන්ධකාරය දුරු කරගන්න නම් භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ සරණ කරගෙනම ධර්මයේ විමසනකොට ආන්ගේ ධර්මයේ තියෙන ගැඹුර තමන් තුලින් අත්දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ හැකියාව ගන්න කරන්න තියෙන එකම දෙයයි මගේ පින්වතුනි, ඒ තමයි තමන් ගැන හොයන එක. තමන්ගේ කුණු ටික හොයන එක, තමන්ගේ කෙලෙස් ප්‍රශ්න හොයන එක. අද අපි අනුන්ගේ අඩුපාඩු හොයන්න යන නිසා තමයි, අනුන්ගේ වැරදි හොයන නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ අමතක වෙලා තියෙන්නේ. හැබැයි මම මේ කියන කතාව මේ සමාජින්න, මේ සමාජයේ ලක්ෂයක් ඇහුවොත් මේක 10 දිනකට ඇහෙයි. මොකද අනිත් ඔක්කොම දුවන්නේ මේ තරංගය පස්සේ, මේ රේස් එක පස්සේ, මේ කෙලෙස් ප්‍රශ්නය පස්සේමයි ඒගොල්ලෝ දුවන්නේ. ඒගොල්ලන්ට අපි ඉන්නේ ප්‍රශ්නක කියන එක තේරෙන්නේ නැහැ. උදේ ඉඳලා හවස වෙනකන් ඒගොල්ලෝ දුවන්නේ රැට් රේස් එක. අර රැට් රේස් කියලා ඉන්දියට ගිහලා YouTube එකේ ගහන්න. ඒකේ තියෙනවා ඇත්තටම අපි මේ මිනිස්සු වෙලා මොකද්ද අද කරගන්න, මොකද්ද කරන්නේ කියන එක එතන තියෙනවා. මේ දුන රේස් එක ගැන එතන තියෙනවා හරි ලස්සනට. රැට් රේස් සර්ච් කරලා බලන්න. ඉතින් මේ රේස් එක නවත්තනවා නම්, මේ සංසාරේ නවත්තනවා නම්, සසර නවත්තන තැනට ප්‍රතිපදාව විවරණය කරගන්න ඕනේ. ඒක විවරණය කරගන්න එනකොට මේ කෙලෙස් ප්‍රශ්නය වැටහෙන්න ඕනේ. තමන්ගේ සංසාර ප්‍රශ්නය වැටහෙන්න ඕනේ. මමමයි සසර, මමමයි වරද්දගත සසර කියන තැනට මට මගේ අවුල පේන්න ඕනේ. අහං නජානාමි භගවන්තං ජානාමි. මම දන්න කෙන්ගෙඩියක් නැහැ. මට මේක තේරිලා නැහැ. මට මේක අවබෝධ වෙලා නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මයේ අංශු මාත්‍රයක්වත් තාම මට තේරිලා නැහැ කියන හැඟීම එනවනම් ඒ හැඟීම තුලම බුදුහාමුදුරන්ට සද්ධාව පිහිටවන්න පුළුවන්. ඒතර සද්ධාව පිහිටවන්න ගියාම මේක මහා සෑය වෙන්න පුළුවන්, ජේතවනයේ වෙන්න පුළුවන්, අබේගිරිය වෙන්න පුළුවන්, මහා බෝධින් වහන්සේ වෙන්න පුළුවන්, අද ඔය අලුතෙන් හදපු ස්තූප රාජයන් වහන්සේ වෙන්න පුළුවන්. මේ ඕනම තැනක් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කැප වෙච්ච තැනක් දැක්කම අපිට පැහැදීමක් එනවනම් ඒක ඊටාම උපකාරයි මේ ගමන යන්න. ඒක එහෙම එන්නේ නැත්තම් ටිකක් අමාරුයි මේක කරගන්න.
ඒකයි මම අර කිව්වේ දැන් අනුරාධපුරයේ ඉන්න දෙමළ මිනිස්සු සමහරවිට සතුටු වෙනවා ඒ සෑය විවෘත වීම සම්බන්ධ. මුස්ලිම් මිනිස්සු ඒගොල්ලෝ සමහරවිට සාදු සිතින් අනුමෝදන් වෙනවා ඒකට. මට මතකයි ඒ සෑයට ඒ උපකාර කරපු එක්තරා ගිහි පාර්ශවයේ නෝන කෙනෙකුයි මහත්තයෙකුයි මට හම්බුණා. ඒගොල්ලෝ ඒකට අවශ්‍ය කරන බඩු මුට්ටු සපයලා දෙන්න අවසාන වෙලාවේදී ඒකට අවශ්‍ය කරන යම් ඔය පුංචි දේවල් එකතු කරලා දෙන්න ඒගොල්ලෝ මහන්සි වෙලා තියෙනවා. ඒ දවස් ටිකේම වැඩ කළා තියෙනවා ඒ සෑය නිර්මාණය කරන වෙලාවේදී. ඒගොල්ලෝ කිව්වේ හාමුදුරුවනේ සමහර ඉස්ලාම් භක්තික පිරිස්වලගේ කඩවලට ගියාම ඒගොල්ලෝ සමහර තැන්වලින් බඩු නිකනුත් දීලා තියෙනවා. මේක අරන් ගිහිල්ලා ඒ කටයුත්ත කරගන්න. සමහර තැන්වල අඩුවට ඩිස්කවුන්ට් දීලා මේක කරගන්න කියලා ඒගොල්ලෝ හරි සතුටින් උදව් කරනකොට සමහර සිංහල බෞද්ධයි කියන පිරිස මේක සැක කර අහනවලු ඕකේ තියෙන්නේ සර්වඥ ධාතුන් වහන්සේලාද ඕක හැදෙන්නේ ඇත්තටම බුදුහාමුදුරුවන්ටද. හැබැයි අන්‍යාගමික කියන පිරිස සමහරලාට හරීම පැහැදීමෙන් ඒකට උදව් කරලා තියෙනවා. මගේ පින්වතුනි මොකද්ද මේ වෙන්නේ? ඇයි අපිට මේක පේන්නේ නැත්තේ? අපි බුදුහාමුදුරන්ගේ ධර්මය, සංඝයාගේ ගුණය, බුද්ධ ගුණය දේශපාලනික අර්ථයෙන් මයින්නවා නම්, ආර්ථික අර්ථවලින් මයින්නවා නම්, පාරිසරික අර්ථවලින් මයින්නවා නම්, සංස්කෘතික අර්ථවලින් මයින්නවා නම් අපි කොහෙද ඉන්නේ? අපිට බුදුහාමුදුරන් අංශු මාත්‍රයක්වත් හදවතට දැනෙලා නැහැ මගේ පින්වතුනි. ඒ කියන්නේ අමූලිකා සද්ධාවවත් ඇවිල්ලා නැහැ. මගේ භාෂාවෙන් කිව්වොත්. අමූලිකා සද්ධාවවත් නැහැ. මූණිච්චාවක් තියෙන්නේ. රංගපෑමක් තියෙන්නේ. බොරුවක් කරන්නේ. තෙරුවන කෙරෙහි පැහැදීමකින් නෙමෙයි කටයුතු කරන්නේ. දැන් මේ අර්ථයට එනකොට තමයි තේරෙන්න ගන්නේ අන්න මම මගේ ප්‍රශ්නය හොයනකොට තමයි මට පේන ගන්නේ මට සද්ධාවවත් නැහැ තාම හරියට කියලා. එතකොට තමයි අනේ මම සසරේ අනාථ වෙලා ඉන්නේ, සසරේ නන්නත්තර වෙලා ඉන්නේ, මට ගැලවෙන්න පාර ඕනේ කියන තැනින් බුදුහාමුදුරුවන්ට, බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට සද්ධාව ගන්න පුළුවන් ඉන්නේ. ඒක ගන්නකොට තමයි ඇත්තටම කෙලෙස් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ඉන්නේ. එතකන් කෙලෙස් ප්‍රශ්නයවත් අවබෝධයක් නැති කෙනෙක්ට, ඒ අවබෝධයක් කරගන්න ඕනේ කියලාවත් අදහසක් නැති කෙනෙක්ට මේ සද්ධාව ගන්න බෑ. ඒකයි අමූලිකා සද්ධාව වෙන්නේ නෑ එහෙම ලේසියකට. අමූලිකා සද්ධාව කියන්නේ ඔය ඕගොල්ලෝ කියන මෝඩ සද්ධාව නෙමෙයි. අමූලිකා සද්ධාව කියන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාව. ඕගොල්ලෝ කතා කරන මෝඩ සද්ධාව ඒ ඇවිල්ලා මූණිච්චාව. ඒ මූණිච්චාව ඒ කියන්නේ වඳින්නම් වාලේ වඳිනවා, කරන්නම් වාලේ කරනවා. මේව කරලා අපිට ලැබෙයිද දන්නෙත් නෑ. ඔන්න ඔය ස්වභාව. ඇයි එහෙම ස්වභාව ඕන තරම් අද ලංකාද්වීපේ තියෙනවා. ඒ මෝනිච්චාවේ රංගපෑම අපි සද්ධාවන්තයි කියලා පෙන්නන එකක් තියෙන. ඇත්ත නෙමෙයි. හැබැයි මම සසරේ අනාථ වෙලා ඉන්නේ. ඒ අනාථ වෙලා ඉන්න මට එකම පිළිසරණ බුදුහාමුදුරුවෝ විතරයි කියන තැන දැනෙනකොට තමයි අන්න අමෝලිකා සද්ධාව වෙන්නේ. මෙලවත් පරලවත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත එතන මුදුනම ඉන්නේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේගේ ධර්ම විනය මම පිළිසරණ කරගන්න ඕනේ කියන තැනට සද්ධාව වෙන්නේ. ඒකයි මම කියන්නේ පුද්ගල සරණ යන්න එපා. බුදුන් සරණ යන්න, දහම් සරණ යන්න, සංඝුන් සරණ යන්න. එතකොට මේ කාරණාව තේරෙනවා. සංඝුන් කිව්වහම ඕගලන්ට මතක් වෙන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්. ඕගලන්ට මතක් වෙන්නේ අටමස්ථානේ හාමුදුරුවන්. ඕගලන්ට මතක් වෙන්නේ සොළොස්මස්ථානේ හාමුදුරුවන් නම්. ඕගලන්ට මතක් වෙන්නේ ආරණ්‍ය හාමුදුරුවන් නම්. ඕගලන්ට මතක් වෙන්නේ ඕගොල්ලෝ පිළිසරණ කරගත්ත මොකක් හරි සංස්ථාවක හාමුදුරුවෝ නම්. ඕගොල්ලෝ වරද්දගත්ත කට්ටියක්. වරද්දගෙන තියෙන්නේ. සංඝ කිව්වහම මතක් වෙන්නේ ගුණය මිසක් පුද්ගලයෙක්ව නෙමෙයි. පුද්ගල සංඝයාගෙන් සංඝ දකින්නවා නම්, ඒ කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් නිසා ඔබ සංඝ දකින්නවා නම් ඔබ තාම සංඝ දැකලා නැහැ. හොඳට මතක තියාගන්න, සංඝ ගුණය දකින්නවා කියලා කියන්නේ පුද්ගලයෙක් දකින්න එකක් නෙමෙයි, පුද්ගලත්වයේ අතික්‍රමණය වෙන්න ඕනි. ඒකයි ප්‍රජාපති තෙරණීන් වහන්සේ බුදුහාමුදුරුවෝ බ්‍රාව රහත්ත්වයට පත් වෙන්නත් පෙර එක දවසක් සලුවක් වියාගෙන එනවා මගේ බුදු පුතාට කියලා. මගේ බුදු පුතාට කියලා වියාගෙන ආපු සලුව බුදුහාමුදුරුවෝ කියනවා මට නෙමෙයි ප්‍රජාපතිය, මාද ඇතුළුව මහා සංඝයා ආරමුණු කළ පූජ කරන්න. එතකොට මම මේක බාර ගන්නම් කියනවා. සංඝයා වෙනුවෙන් බාර ගන්නම් කියනවා. ප්‍රජාපති කියනවා නෑ බුදුහාමුදුරනේ, මං අරන් ආවේ ඔබ වහන්සේට. මොකද මේ ප්‍රධාන රජුරුවන්ගේ බිසව මේ ඇවිල්ලා කියන්නේ. දෝද රජුරුවන්ගේ බිසව. එතකොට අනිත් පැත්තෙන් තමන්ගේ පුතා, බුදු පුතාටයි සලුව හදාගෙන ආවේ. පෞද්ගලිකවයි අරන් ආවේ. එතකොට කියනවා නැත ප්‍රජාපතිය. ඔක සංඝයා උදෙසා පූජා කරන්න. පළවෙනි පාර කියනවා, දෙවෙනි පාර කියනවා, තුන්වෙනි පාර කියනවා අහන්නේ නැහැ. ගිහලා ආනන්ද හාමුදුරුවන්ටත් කියනවා මට මේක කරලා දෙන්න. ආනන්ද හාමුදුරුවෝ ආපුවාම කියනවා ආනන්ද ප්‍රජාපතියට යහපත පිණිසමයි මම කියන්නේ සංඝයා වරමුණු කරලා පූජා කරන්නට. සංඝයා කියන තැන දකලා පූජා කරන්න කියලා. එතකොට කරුණ කියලා දුන්නට පස්සේ ආනන්ද හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන් මහා සංඝරත්නය අරමුණු කරලා ගිහිල්ලා පූජා කරන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා පූජාවක් වේවා කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පූජා කරනවා. ඒ පූජා කරපු සලුව එදා
බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පැවිදි වෙන්න ඇවිල්ලා හිටපු කාශ්‍යප මහරහතන් වහන්සේ වැසුරු කරගෙන උන්වහන්සේව නිරන්තරයෙන් ඇසුරු කරමින් හිටපු සිරිවර්ධන කියන උපාසකයාට පූජා කරනවා. කාශ්‍යප හාමුදුරුවෝ දෙනවා මේකෙන් චීවරය හදාගන්න කියලා. ඒ වෙලාවේදී කල්පනා වෙනවා මේක බුදුන් උදෙසා කරපු පූජාවක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් සංඝයාටයි මේ පූජා කළේ. එහෙනම් ඒ සංඝයා පූජා කරපු තැනින් මට චීවරය හදාගන්න ලැබෙන මේ චීවරය හදාගන්න ලැබිච්ච මේ සලුව බුදුන්ටම පූජාවක් වේවා කියලා ඒ සලුවෙන් වියනක් හදලා භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියේ තියෙන ඒ අර මහා අර තථාගතයන් වහන්සේ සැතපෙන ඒ සයනේට උඩින් වියනක් විදිහට සකස් කරලා පූජා කරනවා සිරිවර්ධන උපාසකතුමා. එතකොට ඒ සලුවේ ඇත්තම හිමිකම තිබ්බේ බුදු පියාණන් වහන්සේට තමයි. ඒ නිසානේ උන්වහන්සේට නැවත ඒක ලැබුණේ. හැබැයි බුදුහාමුදුරුවෝ ඒක පෞද්ගලිකව බාරගත්තේ නැහැ. උන්වහන්සේ ඒක සංඝයාට අරමුණු කරන්න කියන තැනින් පූජා කරන්න කියලා කිව්වේ. මෙතන තියෙනවා ඒ පුද්ගලත්වයේ අතික්‍රමණය කළ ගුණය දකින්න කියන අර්ථයයි මේ කියන්නේ. පුද්ගල භාවයට එහා ගියපු ගුණය දකින්න කියන අර්ථයයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ. ඒක නිසා පින්වතුනි කිසිම හාමුදුරු කෙනෙක්ව කිසිම පුද්ගලයෙක් එතනදී පාලකයා වෙන්න පුළුවන්, අල්ලපු ගෙදර මිනිස්සයා වෙන්න පුළුවන්. ඊට පස්සේ එහා ගෙදර අල්ලපු ගෙදර මිනිස්සයා වගේම වෙන්න පුළුවන්, අර පිටරට ඉන්න මිනිස්සෙක් වෙන්න පුළුවන්, ගෙදර ඉන්න බල්ලා පූසා වෙන්න පුළුවන්. මේ කිසිම කෙනෙකු විවේචනය කරන්න යන්න එපා පෞද්ගලිකව. ඔබට ඒක කරන්න බෑ. ඔබට කරන්න පුළුවන් කෙලෙස් ප්‍රශ්නේ අඳුනගන්න එක විතරයි. ඒක අඳුනගන්න ඔබ බුදුන් පළ සරණ කරගෙන, ධර්මයේ සරණ කරගෙන, සංඝයා සරණ කරගෙන මේ ගමන යන්න, පුද්ගලයෝ සරණ කරගෙන නෙමෙයි. බ්‍රහ්මංස හාමුදුරුවෝකට ලස්සන අර්ථයක් කියනවා. ඒ අර්ථය තමයි අම්මා කෙනෙකුයි පුතෙකුයි කඩේක ඉඳලා එළියට එනවා. එළියට එනකොට පුතාගේ අතින් සීනි ටික වැටෙනවා. එතකොට අර අම්මා මෝඩයා බූරුව හරකා කියලා බයිනවා ඒ ළමයාට. මෝඩයා කියලා හොඳටම චෝදනා කරනවා. ඊට පස්සේ තව අම්මා කෙනෙකුයි පුතෙකුයි කඩේක ඉඳලා එළියට එනවා. ඒ එනකොට සීනි ටික වැටෙනවා බිමට. වැටුනහම මේ අම්මා කියනවා පුතේ හරි කරුණාවෙන් කියන්නේ. වෛරයෙන්, ක්‍රෝධයෙන්, පිච්චි නෙමෙයි කියන්නේ. තරහෙන් නෙමෙයි කරුණාවෙන් කියන්නේ. පුතේ පුතාගේ අතින් වෙච්ච වැඩේ වැරදි. ඒ වෙච්ච වැඩේ වැරදි මගේ පුතේ. අන්න එතනයි බුදුහාමුදුරන්ගේ ශාසනයේ තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ශාසනයේ වැඩපිළිවෙල එතන තියෙන්නේ. එතෙන්ට ඔබ එන්න. ඔබ අර පළවෙනි අම්මගෙන් අයින් වෙන්න. ඔබ එන්න දෙවෙනි අම්මා ගාවට. දෙවෙනි අම්මා කියන තැනට ඔබ එනවා නම් ඔබට බෑ පුද්ගලයා විවේචනය කරන්න. ඔබට පුළුවන් වෙනවනේ ක්‍රියාවලිය වැරද්ද දකින්න. ඒ අර්ථයෙන් හොඳට තෝරගන්න අද මේ රටේ ඉන්න ආරණ්‍ය වාසී වේවා, ග්‍රාම වාසී වේවා, සංඝයා වහන්සේලාගේ ඉඳලා, මහාන වෙලා ඉන්න පෘථජන සංඝයා වහන්සේලාගේ ඉඳලා, කල්යාණ පෘථජන සංඝයා වහන්සේලාගේ ඉඳලා සියලු දෙනාමත්, ඒ වගේම සියලුම පාලකයෝ, ඒක ජනාධිපතිතුමාලාගේ ඉඳලා, අගමැතිතුමාලාගේ ඉඳලා, අමතිවරුන්ගේ ඉඳලා, മന്ത്രിවරුන්ගේ ඉඳලා, මේ සෑම සියලු දෙනාගේ ඉඳලා මේ ඔක්කොම ඉන්නේ කෙලෙස් ප්‍රශ්නික. ඔක්කොම ඉන්නේ කෙලෙස් ප්‍රශ්නික. අසරණ වෙලා ඉන්නේ, නන්නත්තර වෙලා ඉන්නේ. සංසාරේ නන්නත්තර වෙලා ඉන්නේ. තොර මේ නන්නත්තරලා ඉන්න හසරෙන් එතර වෙන්න නම් කැප වෙන්නේ. ඒකට තියෙන ප්‍රතිපදාවයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක සාකච්ඡා කරනකොට මේ තෙරුවන උදෙසා කරන බුද්ධ පූජාවක් යත්නම් ඒකේ ආනිසංශය නිවන කෙලවර කරගෙනමයි පවතින්නේ. ඒක නිසා මගේ පින්වතුනි හදවතින් තෙරුවන් පිළිසරණ කරගන්න තැනට එන්න ඔබ ඔබගේ පැත්තෙන් ඔබගේ කෙලෙස් ප්‍රශ්නය හොයන්න. ඒ අර්ථයෙන් යනකොට පුද්ගල විවේචනයෙන් අයින් වෙන්න. කෙලෙස් ප්‍රශ්නය බැලෙන තැනට, සසර ප්‍රශ්නය බැලෙන තැනට ඔබ ඔබගේ පැත්තෙන් ප්‍රතිපදාව දියුණු කරගන්න මහන්සි වෙන්න. ඒකට බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට කරන බුද්ධ පූජාව, ඒ කරන වන්දනාව අනිවාර්යයෙන්ම උපකාර වෙනවාමයි. ඒක තමයි පුලිනප්පිය තේරාපදානේ තියෙන්නේ. අද වගේ මහා සෑයක් හදලා නෙමෙයි, වැලි ටිකක් එකට එකතු කරලා බුද්ධෝ කියලා කරපු වන්දනාව. ඒක නිසා දැන් ඔය සෑය වඳින කට්ටිය දේශපාලනාර්ථයෙන් වඳිනවද නැත්නම් බුදුහාමුදුරුවෝ වඳින අර්ථයෙන් වඳිනවද කියලා මනින්න ඔබට මට තියෙන සුදුසුකම් මොකද්ද? ඒක නිසා කිසිම කෙනෙක්ව විවේචනය කරන්න යන්න එපා. කාගේවත් පුද්ගලික දේවල් අදින්න යන්න එපා. මෙතන ඔබ ආවේ නිවන් හොයාගෙන නම්, ආවේ සසර නවත්ත ගන්න නම් ඒ වැඩේට මහන්සි වෙන්න. ඒ වැඩේට මහන්සි වෙන පිරිසට විතරක් මේ මම කියන කතාව ඇහුණාමත් ඇති. මොකද මේ කියන කතාවවත් අර අසරණ වෙලා ඉන්න පිරිසට, ඒ කියන්නේ අර අනිත් නිරන්තරම පුද්ගලයෝ විවේචනය කර පහරක ගහ අනිත් අයට චෝදනා කර ගැටි ඉන්න අයට කොහොමවත් මම මේ කියන කතාව තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මටත් බයින එක තමයි කරන්නේ. ඒක තමයි ඇත්ත කතාව. අරයකාර පවතින ආණ්ඩුවට කඩේ ගියා කියලා හරි මටත් බණී. ඒක තමයි වෙන ඇත්ත කතාව. ඒක තමයි මහ පොළොවේ කතාව. ඒක නිසා පින්වතුනි පවතින ආණ්ඩුව වේවා, විපක්ෂයේ වේවා, ඒක නෙමෙයි මම මෙතන කතා කරන්නේ. නිර්වාණ මාර්ගය අවබෝධ කරගන්න අපි තුලින් දක්ෂ වෙන්නට ඕනේ. ඒ දක්ෂතාවය දියුණු කරගන්නයි මේ සාකච්ඡාව අද දවසේදී විග්‍රහ කළේ. ඒකෙදි
අද දවසේ නිමිත්ත කරගත්තේ මම මේ දේශනාවට නිමිත්ත කරගත්තේ සඳහිරු මහා සෑය විවෘත වීම සහ ඒකත් එක්ක සමාජ මාධ්‍ය තුල අපි දැකපු සහ සමාජ මාධ්‍ය කියන්නේ සමාජයේ මිනිස්සුන්ගේ අදහස් නේවයි තියෙන්නේ. සමහර භික්ෂුන් වහන්සේලා පව මම දකිනවා ඒක විවේචනය කරනවා. ඒගොල්ලන්ට පේන්නේ නැහැ මේ බුදුහාමුදුරුව වෙනුවෙන් හැදිච්ච එකක් කියලා. ඒගොල්ලන්ට ඒවා යුදම ස්මාරක වෙලා ඒවා. ඒක එහෙම අර්ථින් ගන්නත් පුළුවන්. මොකද එයාගේ දෘෂ්ටියට අනුවනේ පේන්නේ. හැබැයි ඒ පාදමේ බොහොම පැහැදිලිව එදා පාදම තැම්පත් කරන වෙලාවේ බොහොම පැහැදිලිව එතන ලියවිලා තියෙනවා මේ හැදෙන චෛත්‍ය සතුරු මිතුරු දෙපාර්ශ්වයටම මෝක්ෂය පිණිසම උපනිශ්‍රයක්ම වේවා කියන අර්ථයෙන්. ඒ අර්ථයෙන් මියගිය සතුරු මිතුරු දෙපාර්ශ්වයේම අද මේ සෑය දිහා දැකලා සතුටු වෙනවා ඇති කියලා මම විශ්වාස කරන්නේ. මට දැනෙන්නේ එහෙම අර්ථයක්. ඒක කිසිම දේශපාලනික අර්ථයෙන්වත් ආර්ථික අර්ථයකින්වත් ආගමික අර්ථයකින්වත් සමාජීය අර්ථයකින් නෙමෙයි යථාර්ථවාදී අර්ථයකින් කියන්නේ. සම්මා දිට්ඨිය කියන තැනින් ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙන තැනින් මේ කතාව කියන්නේ. ඒ අර්ථයෙන් මගේ පින්වතුන්ලා මේ අර්ථ ටික හොඳට තෝරගෙන පරිස්සමෙන් මේ ගමන යන්න. ඔබ සමාජයේ ඇහෙන කතා එක්ක හිත අපහදව ගන්න එපා. ඒ අපහදව ගන්න කට්ටිය අපහද. මොකද ශාසනයක් විවරණය වෙනකොට විශාල පිරිසක් පව් කරගෙන සතර අපාය යනවා. ඒක නවත්තන්න බෑ. තව විශාල පිරිසක් සුගතිගාමී වෙනවා. ඒ අතර බොහෝම අල්ප පිරිසක් සත්‍ය අවබෝධ කරනවා. අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ප්‍රතිපදාව අවබෝධ කරලා සසරින් එතර වෙනවා. ඉතින් ඒ පිරිස හැම කාලෙම නියසිලට ගත පස්වලටනේ බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ. තාම අල්පයි. තාම අල්පයි. ඒක තමයි ස්වභාවය. ඒ බුද්ධ වචනේ හැමම තමයි මගේ පින්වතුනි. ඉතින් ඒ අර්ථයෙන් කුද්දක නිකායේ අපදාන පාළියේ බොහෝම වටිනා කියන අපදාන පාළියේ කිංකනි පුප්ප වග්ගේන පුලිනප්පිය තේරාපදානය තමයි අද දවසේදී අපේ මාතෘකාව වුණේ. ඉතින් මේ අර්ථය ධර්මය ඔබගේ ජීවිතයට එකතු වුණා නම් මේ අද කරපු විග්‍රහය තුල ඔබ යමක් එකතු කරගත්තා නම් ඒක චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම වේවා, සසරින් එතර වීම පිණිසම වේවා, නිවන් සාක්ෂාත් කරමින් සසර දුක කෙලවර කර ගැනීම පිණිසම උපනිශ්‍රයක්ම වේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. සහ සම්බන්ධ වෙච්ච හැමදෙනාටම බොහෝම පිං දේශනාව ශ්‍රවණය කරන්නට සහ සම්බන්ධ වුණාට බොහෝම පිං හැමදෙනාටම තෙරුවන් සරණයි. උතුම් සිව්වරිසස් ඥාන දර්ශනය පහළ කර ගැනීම පිණිසම සසර දුකින් එතර වීම පිණිසම වට පරිසරය සැකසේවා, නිවනින්ම නිවි සැනසේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදී මේ දේශනාව සිද්ධ කරන්නට ප්‍රඥානාලිකාව තුල මේ දේශනාව සිද්ධ කරන්නට දායකත්වය දක්වලා තියෙන්නේ මේම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුලින් විසුරුවා හැරීම සඳහා පානදුර සුසන්ත මාවතේ පදිංචි හේමා වීරසේකර භාර්යාව, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පදිංචි මනෝරි වීරසේකර දියණිය, බුද්ධික පෙරේරා බෑනා සහ සෙනිත් මුණුබුරාත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි තරංග වීරසේකර පුතා නයනී ධර්මවංශ ලේලි සහ ෂෙවින් එවැගේම ලිලි යන මුණුබුඩු මිනිබිරියන් විසින් සදැහැති දායකත්වය දරනවා. අරමුණ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන පුණ්‍ය මහිමය 2021 ජූලි මාස 13 වන දින අවුරුදු 89ක ආයු වළඳා පරලෝසපත් වන්නට යෙදුණු පානදුර සුසන්ත මාවතේ විසූ විශ්‍රාමික සැලසුම් ශිල්පී ප්‍රමාණ සමීක්ෂක නිලධාරී එස්.ඒ. වීරසේකර පියතුමන්ට සිව් අරිසස් ඥාන දර්ශනය පහළ කර ගනිමින් භව දුක කෙලවර කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. දෙපාර්ශ්වයේම පරලෝසපත් සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ට මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය විහිදලා පැතිරලා ගලා ගිහිල්ලා නිවන් දොරම විවරණය වේවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනින් නිවි සැනසේවා කියලා ඒත් ආශිර්වාද කරනවා. සුජීවත්ව සිටින නෑදෑ හිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පන්නිය උදා වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුවය සැලසේවා. දායකත්වයේ දරුව හැමටත් සසර දුක නිමා කරලීම පිණිස මේ දහම් දේශන සියලුම මහා සංඝරත්නයටත් මෙම ධර්මයේ ශ්‍රවණය කරන සියලුම දෙනාටමත් අප්‍රමාදීවම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ ගැඹුර අවබෝධ වෙලා බුදුන්ගේ වටිනාකම, ධර්මයේ වටිනාකම, සංඝයාගේ ගුණ වටිනාකම, තෙරුවන් ගුණේම අවබෝධ කරමින් ගුණයෙන් යුක්තව නැණයෙන් යුක්තව ගුණයත් පහළ කරමින් සසර දුක කෙලවර කරන්නම හේතු වාසනා වේවා කියලා දිෂ්ඨාන කරලා පුණ්‍යානුමෝදනා කරන්නට යෙදෙනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව
භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ සසංග සියල් බඹලොව වසන දෙවිය නිඋරංග ගුරුලු යක්බෝ නර අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව් සතුනි සමග මෙපින් අනුමෝදන් සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක්සෙන් වෙසන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන් යුත් හිත මිතුරුන් ඇති අහලුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි සතර වරම් දෙව් රජදරුවන්ටයි සිහි කර පිං දෙමු නිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්ම දේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහි කර පිං දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛං විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛං විනස්සතු සබ්බ රෝග විනස්සතු සබ්බ බයෝ විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බ සූ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාධු 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 සූවිසි අනන්ත වූ ගුණ බලයෙන් උතුම් ධර්මාබෝධයම සැලසේවා නිවනින්ම නිවේවා තෙරුවන් සරණයි මෝහක්ඛයෝ නිබ්බානං